ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. ආදාහනයද භූමිදානයද විශේෂඥ කමිටුවේ ඒකමතික වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට. කොරෝනා පාලන කොන්දේසි 9ක් යටතේ සිරිපා වන්දනා සමය ආරම්භයි. රටට ගැලපෙන කොරෝනා එන්නත පිළිබඳ අවසන් තීරණය පෙබරවාරියේ. කොළඹ නගරයේ අවදානම යලි ඉහළට. මහා සංගරුවන එපා කියන පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවේ ස්ථාවරය. ස්වාමින් වහන්සේලා කියන පළාත් සභාව එපා. ස්වාමීන් වහන්සේලා පක්ෂ නායකයෝ නෙමෙයි. ආබාධයන් රැසක්ද සමගින් ශ්‍රී ලංකාව ඉනිමකින් සහ ලකුණු 45කින් දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වේ. මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ වීම ඇතුළු තවත් ශාසනික කරුණු රැසක් සිදු වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වන්නේද උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනේ. දෙවන පෑතිස් රජුගේ ආරාධනයකට අනුව සංඝමිත්තා තෙරණිය ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන ලක්දිවට වැඩම කිරීම සිදු වුණේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනකදී. අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පිරිසක් පැවිදි දිවියට එළඹ ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භ වීමද අද වැනි දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. පවතින COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම උතුම් පොහොය සිහිකර දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමි සහ ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මත පදනම්වයි. මේ අතර සිරිපා වන්දනා සමය ආරම්භ කරමින් පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සදාතුක කරඬුව සුමන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රීපාද උඩමළුව වෙත අදාළිවම පෙරහරින් වැඩම කරවීමෙන් අනතුරුව දෝවනය කර තැන්පත් කෙරුණා. එම අවස්ථාවට දිවයිනේ නන්දෙසින් පැමිණ සිටි සැදැහැවතුන් පිරිසක් එක්ව සිටියා. මෙවර සිරිපා වන්දනා සමයේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව වන්දනාවේ පැමිණෙන පිරිස් තම තොරතුරු ඉදිරිපත් කර තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතුයි. වන්දනාවේ පැමිණෙන විට නිරෝධායනය නොවන බවට තහවුරුව සමග එම සහතිකයේ රැගෙන ආ යුතු බව ගැසට් නිවේදනයේ සඳහන්. එම ලියාපදිංචි සහතිකයේ පිටපතක් ගමන් ආරම්භක ස්ථානයේ සිටින පරීක්ෂක නිලධාරීන්ට ලබා දිය යුතු වනවා. වන්දනාවේ යෙදීමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදමින් මුව ආවරණ පැළඳ පුද්ගල දුරස්ථ භාවයේ තබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා. ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන පිරිස සඳහා ශ්‍රීපාද මළුවේ නවාතැන් ගැනීමට මෙවර අවසර හිමිවන්නේ නැහැ. සත්‍යන්ත දිනවල පැමිණීම සහ වයස්ගත පුද්ගලයන් වන්දනාවේ කැඳවාගෙන ඒම අවම කරන ලෙසත් ගැසට් නිවේදනයේ සඳහන්. පවතින වාතාවරණය අනුව රජයේ උපදෙස් සියලු දෙනාම පිළිපදින්න ඕන. වෙනදා වගේ පහසුවෙන් එන්නේ කියලා හිතුවේ නැතුවට කමක් නැහැ. මොකද ඒ තරම් අවස්ථාව හොඳ නැහැ කියලා පෙනෙනවා. යන්න එපා කියන්නේ අපි නමුත් අපි දන්නවා කන්දක් නගිනකොට මුඛ ආවරණයක් දාගෙන නගින්න අමාරුයි. ඉතින් ඒ නිසා හැකිතාක් දුරට මේ වෙලාවේ සංචාරණය සීමා කරන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. කෙසේ වෙතත් මධ්‍යම පළාත් කොරෝනා මර්ධන කමිටුව සිරිපා වන්දනාකරුවන්ට දැනුම් දෙන්නේ එළඹෙන වසරේ පෙබරවාරි මාසයේ තෙක් සිරිපා කරුණා කිරීමට පැමිණීමෙන් වළකින ලෙසයි. තීරණයක් ගත්තා දැනට ජනවාරි මාසයේදී වන්දනාමාන කරන්න එන්න එපා කියලා ඉල්ලීමක් කරන්න බැතිමතුන්ගෙන්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ශ්‍රීපාදයේ වසා දැමුවයි කියලා. අපි කොහොම හරි බලාපොරොත්තු වෙනවා රටේ තත්ත්වය ටිකක් යහපත් වුණොත් පෙබරවාරි මාසයේ ඉඳලා කිසියම් සීමාවන්ට යටත් කරලා යම් කිසි කණ්ඩායම් විදිහට හෝ මේ අවස්ථාව ලබා දෙන්නේ. සිරිපා වන්දනා කරන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්ණායක වලට අනුගතව කටයුතු කරන්න. ඒ වගේම අවශ්‍ය අවස්ථාවකදී මාර්ග බාධකවල යෙදී සිටින පොලිස් නිලධාරීන් තොරතුරු ඉල්ලා හිටියොත් නිවැරදි තොරතුරු ලබා දෙන ලෙස යම්කිසි හේකින් අසත්‍ය තොරතුරු ලබා දුනහොත් එයට විරුද්ධව අපිට ක්‍රියා කිරීමට සිදු වෙනවා. මේ අතර රට තුළ පවතින COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් හිරු සීල පාරමිතා පොහෝ දින වැඩසටහන අද විකාශය කෙරුණේ හිරු ලයිෆ් මැදිරි සංකීර්ණයේ සිටයි. ඒ අනුව අද උදෑසන 6ට උවැසුවැසියන් අෂ්ටාංග ශීලයේ පිහිටපුයේ පූජ්‍ය වරායායේ සමිත හිමියන් විසින්
ධර්මදේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු තවත් වැඩසටහන් රැසක් සදහැවතුන් වෙනුවෙන් දිනය පුරා ක්‍රියාත්මක වනවා. ඔහු දන්නවා අලුතෙන් අවුරුද්දක් උදාවනවා කියලා කියන්නේ අපි මරණයට පත්වන දිනයට අපි අවුරුද්දකින් ලං වුණා කියන එක. ඒ නිසා පොඩ්ඩක් ඔබ ඔබේ ජීවිතයට හැරිලා බලන්න. පහුගිය වර්ෂය තුල ඔබ ගොඩනගාගත්ත දේවල් පිළිබඳව ඔබේ ජීවිතය වැහි වලාකුළකින් මිදුණු හඳක් බවට පත් කරගන්නවද නැද්ද කියන එක පිළිබඳව ඔබයි තීරණය කළ යුත්තේ. ඉතින් මේ පොහොය දවසේදී නව වසර තුලදීවත් ඔබ මේ හිටියට වැඩිය සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් වැඩෙන නව වසරක් බවට පත් කරගන්නට ඔබ අද දවසේදී දැඩිව අදිෂ්ඨානයක් ඇති කරගන්නට අවශ්‍යයි. කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පත් කළ නව විශේෂඥ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දී තිබෙනවා. මීට පෙර කොරෝනා මරණ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පත් කළ විශේෂඥ කමිටු වාර්තාවේ තීරණය වූයේ කොවිඩ් ආසාදිත මලසිරුරු ආදාහනය කළ යුතු බවයි. මේ අතර කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු කළුපොවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ මසකට ආසන්න කාලයක් තබා ගැනීම හේතුවෙන් එම පරිශ්‍රයේ රාජකාරී කරන සේවකයන් අවදානමකට පත්ව ඇති බව වාර්තා වනවා. දවසේ පුවත COVID-19 හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ දේහයන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පසුගියදා සමාජිකයන් 9 දෙනෙකුගෙන් යුත් නව විශේෂඥ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කර තිබුණා. නව විශේෂඥ කමිටුවේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බහර දුන් බව කමිටුවේ සභාපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය සඳහන් කළා. කමිටු ආරංචි මාර්ග සඳහන් කළේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය ඒකමතික තීරණයක් ලෙස විශේෂඥ කමිටු වාර්තාවේ සඳහන් බවයි. මෙම කමිටු වාර්තාව සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් කරුණු විමසීමට අවස්ථා කිහිපයකදී අප උත්සාහ කළද දුරකථනයට පිළිතුරු දුන් අයෙකු සඳහන් කළේ ලේකම්වරයා රැස්වීම සඳහා සහභාගී වී සිටින බවයි. කෙසේ වෙතත් COVID-19 හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ දේහ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට මීට පෙරද විශේෂඥ කමිටුවක් පත් කර තිබුණා. එම කමිටුව නිර්දේශ කර තිබුණේ කොවිඩ් මරණ ආදාහනය කළ යුතු බවයි. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී නව විශේෂඥ කමිටුව සම්බන්ධයෙන් අදහස් පළ වුණා. කොවිඩ් මරණ ආදාහනයේද භූමිදානයේද කියන කාරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පත් කළා කියයි කියන අලුත් කමිටුවේ සමාජිකයෝ දෙන්නෙක් පිළිබඳව මම අනාවරණයක් කරන්නම්. කමිටුවේ ඉන්නවා එක වෛද්‍යවරයෙක්. එතුමා ප්‍රසව හා නාරි වේද පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරයෙක් කොහොමද තීරණය කරන්නේ COVID-19 මලසිරුරක තියෙන වෛරස් ආදාහනය සහ භූමිදානය තුලින් මොන වගේ බලපෑමක්ද සිද්ධ වෙන්නේ කියන ප්‍රශ්නය අපට තියෙනවා. ඒ වගේම තමයි තව මහාචාර්යවරයෙක් ඉන්නවා. මේ මහාචාර්යවරිය ප්‍රතිශක්තිකරණය පිළිබඳව ආචාර්ය උපාධියක් තියෙන මහාචාර්යවරියක්. COVID-19 මලසිරුරක් ආදාහනය කරනවද භූමිදානය කරනවද කියන කාරණේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ මහාචාර්යවරියක් කොහොමද තීරණය කරන්නේ? මීට පෙර මහාචාර්ය චන්න පෙරේරා මහත්මයාගේ ප්‍රධානත්වයෙන් යුක්තව පත් කරපු කමිටුව නිහඬ කරලා හෝ ඔවුන්ට නිහඬ වීමට සඳහා ඉඩකඩ සකස් කරලා මේ පත් කරලා තියෙන අලුත් කමිටුවට අපි අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. අලුතෙන් පත් කළ කමිටුව අපි මේ කමිටුව නම් හඳුන්වන්නේ 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දැක්වීම නිසා සන්තෝෂමක් විදිහට පත් කරපු කමිටුවක් හැටියට වෛරස් වේදය සම්බන්ධව, බැක්ටීරියා සම්බන්ධව, පස සම්බන්ධව, භූගත ජලය සම්බන්ධව විශේෂඥවරු තමයි තීරණය කළේ. ලංකාවේ භූගෝල තත්ත්වයන් අනුව භූමදානය සුදුසු නැහැ. එකම සුදුසු ක්‍රමවේදය ආදාහනයයි කියලා. හැබැයි දැන් සෞඛ්‍ය ඇමතිනිය තවත් හොර කමිටුවක් පත් කරලා තියෙනවා. මේ කමිටුවේ වැඩ කරන්නේ කවුද කියන එක අපි හොඳින්ම දන්නවා. මුස්ලිම් දේහයන් භූමදානය කළ යුතුයි කියලා තහවුරු කරන්න කමිටු නිර්දේශය දෙන්න දැන් සූදානමින් පවතිනවා. සෞඛ්‍ය ඇමතිනිය මේ නටන්න හදන නාඩගම වහාම නවත්තන්න කියලා අපි එතුමියට බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. මේ අතර මාවනැල්ල දනාගම ප්‍රදේශයේ අවුරුදු 36ක පුද්ගලයෙකු පෞද්ගලික රෝහලකින් ඊයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කර ගැනීමෙන් පසු COVID-19 ආසාදිත බව තහවුරු වී තිබෙනවා. වාර්තාව ලබා ගැනීමෙන් පසු ඔහු සිය නිවසට ගොස් පසුරු 3ට පමණ ඇති වූ රෝගී තත්ත්වයක් මත නිවසයන් විසින් මාවනැල්ල මූලික රෝහලට රැගෙන එන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඒ රෝහලට ආසන්න ස්ථානයකදී අනතුරුව ඔහුගේ දේහය මුද්‍රා තබා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරනු අතර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා දේහය ආදාහනය කිරීමට
නිර්දේශ කිරීමත් සමග නිවැසියන් සහ පැමිණ සිටි පිරිස විරෝධය පළ කළා. සෞඛ්‍ය ප්‍රදේශ අපි පිළිපදිනවා. නමුත් මෙතන ගැටලුවක් තියෙනවා මේ මරණය ගැන සැකයි කියලා දාපු ලියුමවත් බාර ගන්න. දැන් පොලිසියට ගියාට පස්සේ පොලිසිය ඇන්ඩ්‍රිය බාර ගන්න එපා කියලා කියනවා. ඒතර හරිම අසාධාරණයි නේ. ඒක විධිමත් පරීක්ෂණයක් කරලා ඒක කරන්න. ඒකට ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් PCR එකක් කරෙත් නෑ. ඒ ලියුම දැන් පොලිසියට කියලා ඇන්ඩ්‍රියක් දාන්න ගියාට පස්සේ පොලිසියෙන් කියලා දෙනවලු මේ ඇන්ඩ්‍රි බාර ගන්න එපා කියලා. පැමිණිල්ල බාර ගන්න එපා පොලිසිය. මොකද්ද පැමිණිල්ල බාර ගන්නේ? අපිට PCR ටෙස්ට් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒක මමද කරන්නේ. මම පොලිසිය මොකද්ද කියලා මේක. පොලිසිය පැමිණිල්ල දාන්න මොකද්ද? මට ඔක මේ DMO එක කතා කරලා කො එමෝ කියලා හම්බෙන්නේ. එච්චර. පොලිසියෙන් කරන්න තියෙන්නේ මේ හැම එකක්ම පොලිසියෙන් බලාපොරොත්තු වෙන්නේ. පොලිසියට කරන්න පුළුවන් දේවල් කියන බැරි දේවල් තියෙනවා. මේ වගේ දේවල් අධිකරණ වෛද්‍යවරු කරන දේවල්. පොලිසියට මේක මැදිහත් වෙන්න බෑනේ. අපි ඒ බාර එක්ස්පර්ට්ලාට නේ. ඒකේ පොසිටිව් වෙලා තියෙනවනේ. ඔව්. ඇන්ටිජන් එකද? ඒක පොසිටිව් වෙලා තියෙනවා කියන්නේ PCR එක හා සමානයි තමයි. හරි අපි PCR එකක් කරමු. right. thank you. හරිද? හැබැයි නෙගටිව් වුණා පොසිටිව් වුණා අපි මේක මෙතනින් එහා පැත්තට ප්‍රොසීඩ් කරන්නේ කොවිඩ් එකක් විදිහට. එතකොට ආදාහනය කටයුතු, මරණ පරීක්ෂණ කටයුතු සියල්ලම සිදු කරන්නේ කොවිඩ් එකක් විදිහට. මොකද චක්‍ර ඒකානුකූලව තියෙන්නේ කොවිඩ් එක පොසිටිව් හෝ නෙගටිව් සස්පිෂස් කේස් එකක් හැන්ඩල් කරන්න ඕනේ කොවිඩ් එකක් විදිහට. මතු තත්ත්වයක් සමග දේහයේ යලි PCR පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණා. එහි ප්‍රතිඵල අනුවද යලි තහවුරු වී ඇත්තේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාට COVID-19 ආසාදිත බවයි. ඒ අනුව දේහය ආදාහනය කිරීමට කළ නියෝගය මත අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. මේ අතර COVID-19 ආසාදිත දේහයන් භූමදානය කිරීමට විරෝධය පළ කරමින් මාතලේ නගරයේ අද විරෝධතාවක් පැවැත්වුණේ භික්ෂුන් වහන්සේ සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන්. කොරෝනා රෝගයෙන් මරණයට පත්වන ඒ සියලු දෙනාම භූමදාන කටයුතු සිදු කරොත් රටේ අනාගතයට බලපෑමක් තියෙනවා නම් ඇයි ඒ අසීරුතාවයට අපි මුහුණ දෙන්නේ? බෞද්ධ ජනතාව හැටියට අපිට ආගමික වතාවත් කරන්න පුළුවන් ඒ මිනිය නැතුව ඉස්ලාම් අයටත් ඒ කටයුත්ත සිදු කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ විද්වත් පිරිස ඉන්නවා ඉස්ලාම් පිරිස. ඒ විද්වත් පිරිස මේකට මූලික වෙන්න. මේ අතර කළුබෝවිල රෝහලට ඇතුළත් වූ ගාල්ල කළුවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුගිය නොවැම්බර් 30 වෙනිදා මිය ගොස් ඇති අතර ඉන් පසු සිදු කරන ලද PCR පරීක්ෂණයේදී ඔහු COVID-19 ආසාදිත බව අනාවරණ වී තිබෙනවා. අදාළ දේහය භූමදානය කිරීමට ලබා නොදෙන්නේ නම් එය බාර නොගන්නා බව පවසමින් මියගිය පුද්ගලයාගේ ඥාතීන් දේහය හඳුනා ගැනීම සඳහා හෝ නොපැමිණි බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක පාරින්ද අතුල කොටුකොඩ මහතා හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා. පොලිසිය මේ සම්බන්ධයෙන් ගල්කිස්ස අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර අධිකරණය නියෝග කර ඇත්තේ දේහය ඥාතීන් විසින් හඳුනා ගැනීමෙන් පසු ආදාහනය කළ යුතු බවයි. දේහය ආදාහනය කිරීමට සිදුවන බැවින් මියගිය තැනැත්තාගේ බිරිඳ සහ සහෝදරයෙක් දේහය හඳුනා ගැනීම පවා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ හේතුවෙන් එම දේහය පසුගිය නොවැම්බර් 30 වෙනිදා සිට මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. දැනට මමකම් පොසිටිව් එකකුත් තියෙනවා. අධිකරණ වෛද්‍ය විභාග කාර්යාලය තියෙනවා. හදිසි මරණ පරීක්ෂණ කාර්යාලය තියෙනවා. අපි මృతදේහයන් හඳුනා ගන්නට ඕනේ. ඒතර මෙතන තියන්න ඕනේ. පොලිස් නිලධාරීන් ඉන්නවා. ඒ වගේ හුඟ දෙනෙක් මෙතන ගැවසෙන තැනක් වුණා අපිට ලොකු අවධානයක් තියෙනවා මේ එවැනි මృతදේහයක් මෙතන තිබීම පිළිබඳව. මම කරපු පරීක්ෂණය කරපු මේ මృతදේහය මාසයක් විතර කාලෙත් තාමත් එතන දැනීලා තියෙනවා. ඒ ඉක්මනින්ම ඉවත් වීමට යම්කිසි ක්‍රියාදාමයකට යනවා නම් බොහොම හොඳයි. ඊටාම පැහැදිලිව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට දේශපාලනික බලපෑම් තියනවා කියන එක තහවුරු කරන්න අපි එක කාරණයක් කියන්නම්. 2020 4 වෙනි මාසේ 11 වෙනිදා නිකුත් කරපු ගැසට් පත්‍රය තාම පැහැදිලිව කොවිඩ් මරණයක් ආදාහනය කිරීම සම්බන්ධයෙන් කරුණු අන්තර්ගත වෙලා තියෙනවා. එවැනි පසුබිමක 2020 12 වෙනි මාසේ 16 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෙටර් හෙඩ් එක යටතේ ලිපියක් යවනවා. මේ ලිපිය කියන්නේ මොකක්ද? මලසිරුර සිසිල් කළ හැකි කන්ටේනර් 5ක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ ගැසට් පත්‍රයට අනුව එවැනි කටයුත්තක් සිදු නොකළ හැකි ඇමතිතුමනි ගැසට් පත්‍රයේ නීතියානුකූලව මෙන්න තියෙන තත්ත්වය කියලා පැහැදිලි කරලා නැවත ලියුමක් යවන එක. ෆීසස් ලබා ගැනීම සඳහා ලියුම දීලා දින 8කට විතර පස්සේ නැවත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෙටර් හෙඩ් එක යටතේ ලියුමක් නිකුත් කරනවා. ෆීසස් ගේන්න කියලා කිව්වට කලින් නිකුත් කරපු ගැසට් පත්‍රයේම තමයි වළංගු වෙන්නේ කියලා. මේ විදිහට දේශපාලකයන්ට අවශ්‍ය වෙනකොට ඔවුන්ගේ තීරණවලට අනුගත වෙන්නත් සමාජයේ ප්‍රතිවිරෝධතාවයක් ඇති වෙනකොට නැවත එය හකුලා ගන්නවා එකත් සෞඛ්‍යමය තත්ත්වයක් නෙමෙයි දේශපාලනිකමය තත්ත්වයක්. කෙසේ වෙතත් රජය විසින් නිකුත් කරන ලද 2020 4/11 දින ඇති අංක 2170 8 දරන ගැසට් නිවේදනය අනුව කොවිඩ් ආසාදිත සියලු මෘත ශරීර මරණය සිදු වී පැය 24ක් ගත වීමට පෙර ආදාහනය කළ යුතු වනවා. COVID-19 ආසාදිත මෘත දේහවල අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් මතුව ඇති මතභේදකාරී තත්ත්වය පිළිබඳ විවිධ පාර්ශව අදත් අදහස් පළ කළා.
විශේෂඥ කමිටුවක් පත් කරලා ඒ කමිටුවේ වාර්තාවක් ඉල්ලලා තිනවා මේ පිළිබඳව ඒගොල්ලන්ගේ මතය දෙන්න කියලා. ඒ තීන්දුව අනුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩ කළා. මුස්ලිම් ඡන්ද කොහොමද අතිබෞතරයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හම්බුනේ නැහැ. ඉතින් ඒක පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. කොවිඩ් එකේ ප්‍රශ්නයක් නැත්නම් ආණ්ඩුව ඒ තීන්දුව ලබා දෙයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා නම් ආණ්ඩුව පැහැදිලිවම ආදාහනය කරයි කියන එකයි අපි හිතන්නේ. කොරෝනා මරණ භූම දානය කරනවද ආදාහනය කරනවද කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීමෙන් විසඳන්නේ නැති නිසා ඒක ජාතිවාදී මුහුණුවරට තල්ලු කරමින් තිබෙනවා. ඒක ආණ්ඩුව කරන බරපතල වැරද්දක්. ඒක දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි කියන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව ක්‍රියාත්මක කරන්න. ආණ්ඩුව තීන්දුවක් ගන්න, ඍජුව ගන්න. ඒ තීන්දුව ගන්න ඕනේ ආණ්ඩුවක් දුන්නේ නිකන් වනවනෝ ඉන්නේ නෙවෙයිනේ. තීන්දුව ගන්න නැතුව ජනතාව පැත්තට බෝලේ පාස් කරන්න එනවා නම් ඒකේ ආණ්ඩුවේ නොහැකියාව. අද රජය ජනතාව හැම පැත්තකම රවට්ටමින් තියෙනවා. මොකද මැතිවරණයට දී පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි නිසා අද නොයෙකුත් දේවල් මාධ්‍ය කරලියට ගෙනල්ලා ජනතාවගේ සැබෑ ප්‍රශ්න අමතක කරන්න රජය උත්සාහ ගන්නවා. දැන් මේ වෙනකොට අපි දන්නවා විරුද්ධ පක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂ එක්ක භූම දානය වෙලා දේශපාලන වශයෙන් එක්ක දේශපාලන වශයෙන් ආදාහනය කරලා ඉවරයි මේ රටේ මිනිස්සු. දැන් ඒගොල්ලෝ තමන්ගේ භූම දානය කරපු ආදාහනය කරපු දේශපාලන පක්ෂ නැවත වලෙන් කොට දාන්න මුස්ලිම් මිනිසුන්ගේ ආගමික වතාවත් අනුව කරන්නා වූ භූම දාන කටයුතු පාවිච්චි කරන පවතිනවා. මේ ප්‍රශ්නේ හින්දා අපේ රටේ සමහර උදවියව ආයුධ හැටියට පාවිච්චි කරලා ප්‍රශ්න ඇති කරන්න සමහර බලවතුන් උත්සාහ කරනවා. මේ රටේ සාමය සඳහා සංහිඳියාව සඳහා අනිකුත් උදවියත් එක්ක පාලම් හදන එක තමයි මුස්ලිම් අපේ යුතුයකම වෙන්නේ. ස්වාමින් වහන්සේලා තෙල දැන්ට නිගමනයක් අරන් තියෙන මේ මතයක් ගිහිලා තියෙන මේක භූම දානය කරන්න ඉඩ දෙනවා කියලා. එහෙම අපේ කීස්ටිම තීන්දුවක් අරගෙන නැහැ. දැනට තියෙන තීන්දුව තියෙන්නේ ආදාහනය කරනවා. සියලුම කොවිඩ් පොසිටිව් මරණ ආදාහනය කරනවා කියන ඒ කිසිම වෙනසක් නැහැ. සමාජ මාධ්‍ය මගින් මේක ප්‍රචාරය කරනවා අපි භූම දානයට අවසර දීලා තියෙනවා කියලා. අපි කොහෙවත් අවසර දීලා නැහැ. අපි මේ පිළිබඳව නැවත වරක් වෛරස් විශේෂඥයන්ගෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. දැන් ඒකේ වාර්තාව අපි ලැබෙනකන් බලාගෙන ඉන්නවා. අපි මේ තීරණය වෙනසක් තියෙනවා නම් අපි මහ ජනතාවට දැනුම් දෙනවා. COVID-19 ආසාදිත මලසිරුරු සම්බන්ධයෙන් වෛද්‍යවරුන් ලබා දී ඇති තීරණවලට යටත්ව ජනතාව කටයුතු කළ යුතු බව අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේණුරුවේ උපාලි හිමියන් අවධාරණය කරනවා. අනුනා හිමියන් මේ බව සඳහන් කළේ යුද හමුදාපතිවරයා තමන් වහන්සේ බැහැදකීමට පැමිණි අවස්ථාවේදී. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශබේන්ද්‍ර සිල්වා මහතාත් පළමුව පැමිණියේ දළදා සමිඳුන් වෙත පුදා ගැනීමටයි. පසුව යුද හමුදාපතිවරයා අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් බැහැදක ආශිර්වාද ලබාගත් අතර අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේණුරුවේ උපාලි හිමියන්ද බැහැදුටුවා. ජනේක අසනීප වුණාම වෛද්‍යවරයාට යටත් වෙලා ඒ කියන පිළිවෙලට කටයුතු කරන්න ඕනේ. එහෙම නැතුව එක එක්කෙනාට ඕන විදිහට වෛද්‍යවරයා හසුරවන්න ගියොත් එහෙම ලෙඩාගේ පැවැත්මක් නෑ. වෛද්‍යවරු තීරණය කරපු දෙයකට මේ සාමාන්‍ය මහජනයා පාර හරස් කරගෙන කටයුතු කර කොහොමද මේ රට ගෙනියන්නේ? ඒක හරි අභියෝගයක් තියෙනවා. මූලික දේ මිනිස්සයා ජීවත් වෙන්න ඕනේ. අපි ධර්මයට මුල් තැන දීලා කටයුතු කරන්න ගියොත් රටත් ඉවරයි ජාතියත් ඉවරයි. පසුව යුද හමුදාපති ජෙනරාල් ශබේන්ද්‍ර සිල්වා මහතා මල්වතු අනුනායක පූජ්‍ය දිබුල් කුමරේ විමල ධම්ම හිමියන්ද බැහැදුටුවා. මම කාර්ය මේ සාධක බලකාය ප්‍රධානියා වුණාට වෛද්‍යවරුන් සමන්විත වූ උපදේශක මණ්ඩලයෙන් ලබා දෙන නිර්දේශ අනුව තමයි ඕනම අවස්ථාවක අපිට ක්‍රියා කරන්න වෙන්නේ. ඉතින් මේ අද අපි කතා කරන මොහොත වෙනකොට ඒ උපදේශන සභාවෙන් ලබා දීලා තියෙන මතය තමයි දැනට අපි පවත්වාගෙන යන්නේ. ඉතින් ඒක විтин විට නැවත නැවතත් විශ්ලේෂණය කරනු ලබනවා. පුරවැසියෙක් හැටියට රටේ පවතින නීතියට අනුව අනුගත වෙමින් රජයේ විසින් ගන්නා යම්කිසි ප්‍රතිපත්තියක් ගන්න තීරණයකට අපි විශේෂයෙන් මෙවැනි අවස්ථාවකදී සෞඛ්‍ය ශාස්ත්‍රයේ තමයි වැදගත්ම සෞඛ්‍ය වෛද්‍යවරුන් කියන ආකාරයෙන් වැඩ කිරීම තමයි අපිට කරන්න වෙන්නේ. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාද අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වෙත පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ഘോഷණ රැල්ලක් යනවා මේක ජාතික ආරක්ෂාවට යම් ආකාරයෙන් පරදිනක් නේද ආදාහන භූමි දහන ඇත්තටම මේක ප්‍රශ්නකාරී තත්වයක් තමයි. නමුත් මෙතන තීරණ ගන්න ඕනේ සෞඛ්‍ය බලධාරී. ජනාධිපතිතුමා දැන් දින කිහිපයකට ඉස්සෙල්ලා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා. කියන්නේ වෛරස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් ඒ අයට එකතු වෙලා තීරණයක් අරගෙන ඒ තීරණය දැනුම් දෙන්න කියලා මොකද්ද කළ යුත්තේ කියලා රජය. දින කිහිපයකට පසු කොළඹ මහනගර සභා සීමාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යළිත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ගත වූ දිනේ කොළඹ මහනගර සභා සීමාවෙන් ආසාදිතයන් 220 දෙනෙකු වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ආසාදිතයන් 136ක වැඩිවීමක්.
ආසාදිතයන් 704 දෙනෙක් අද සුවය ලැබුව අතර ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 33925ක් දක්වා ඉහළ ගියා. COVID-19 ආසාදිතයන් 549 දෙනෙකු ඊයේ වාර්තා වූ අතර ඉන් 237 දෙනෙක් අයත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයටයි. එම ආසාදිතයන් අතර ඉන් 220ක්ම වාර්තා වී තිබුණේ කොළඹ මහනගර සභා සීමාවෙන්. ඊට පෙර දින දෙකේදී කොළඹ මහනගර සභා සීමාවෙන් වාර්තා වූ ආසාදිතයන් සටහන් වූයේ 84ක් සහ 36ක් ලෙසයි. කොළඹ මහනගර සභා සීමාවෙන් වාර්තා වූ ආසාදිතයන් 220 දෙනා අතරින් 121 දෙනෙකුම දෙමටගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඊට අමතරව කිරුළුපනෙන් 23ක් සහ වැල්ලවත්තෙන් 18ක් ලෙස ආසාදිතයන් වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් 124 දෙනා අතරින් වැඩිම ආසාදිතයන් වාර්තා වී තිබුණේ මහර ප්‍රදේශයෙන්. එම සංඛ්‍යාව 35ක්. මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 44ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 39ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 20 බැගින් වාර්තා වී තිබුණා. මෙතර COVID-19 වෛරසය ආසාදනයෙන් සිදු වූ තවත් මරණ 3ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 194ක් දක්වා ඉහළ ගියා. එලෙස ජීවිතක්ෂයට පත් වුණේ අලුත්ගම දර්ගා නගරයේ පදිංචි 96 හැවිරිදි පුද්ගලයෙක්, තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පුද්ගලයෙක් සහ දකුණු කළුතර පදිංචි 57 හැවිරිදි කාන්තාවක්. මේ අතර බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන් සඳහා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගණන දසදහස ඉක්මවා තිබෙනවා. මේ අතර නිරෝධායන නීති කඩකල පුද්ගලයන් 28 දෙනෙකු ගෙවුණු පැය 24ක කාලය තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 1927ක් පමණ වෙනවා. මෙයින් 1800කට පමණ නඩු පවරා ඔවුන් වරදකරුවන් බවට පිළිගෙන නඩුව අවසන් වී තිබෙනවා. ඔවුන්ට දඩ නියම කර තිබෙනවා. ඒ වගේම අත්හිට වූ සිරදඬුවම් නියම කර තිබෙනවා. එමෙන්ම තවත් 127කට පමණ නඩු පැවරීම ඉතිරිව තිබෙනවා. මේ අතර කැලණිය හුණුපිටිය වෙලේගොඩ ගම්මානයේ පුද්ගලයන් 100කට අධික පිරිසක් සඳහා PCR පරීක්ෂණ සිදු කරනවා. ජයන්තිමාවතේ රෝගීන් 24 දෙනෙක් වාර්තා වෙන නිසා අපි දැනට උදකලා කරලා තියෙනවා. ඒ උදකලා කරන්න හේතුව එකම පාරක රෝගීන් 24 දෙනෙක් වාර්තා වෙලා තිබුණා. ඒක ක්ෂණික වැඩිවීමක් වෙලා තිබ්බා. ඒ නිසා තමයි මුලින්ම PCR එකක් කරලා නැවත මේ PCR එක කරන්නේ. මේ අතර දෙහිඔවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් තවත් ආසාදිතයන් 28 දෙනෙක් වාර්තා වී ඇති අතර එම කොට්ටාසයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 306ක්. හංගවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන්ද නව ආසාදිතයන් 29 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එම කොට්ටාසයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 437ක් දක්වා ඉහළ ගියා. පාදුක්ක ගලගෙදර නැගෙනහිර ග්‍රාම සේවා වසමෙන් ආසාදිතයන් 10 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර ගම්පොළ නගරයේ සිල්ලර වෙළඳසැල් සඳහා බහන්න බෙදීමේ නිරත වූ පුද්ගලයෙකුට COVID-19 ආසාදිත බව අනාවරණ වී ඇති අතර ඔහු ගමන් කර ඇති වෙළඳසැල් සංඛ්‍යාව 150කට අධිකයි. ටවුන් එකේම ගිහිල්ලා තියෙනවා කඩවල් 150කට වැඩි. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා ඔයාව PCR එකක් කරලා ඔයාව රෝගී වෙලාද කියලා බලන්න පළවෙනි කාර්යය. ඒ හින්දා කඩේ වහලා ඔක්කොම ඇවිල්ලා PCR එකක් කරගෙන ගම්පොළ ටවුන් එකේම නැත්තම් අපි කඩේ බාරින්. ඒ අනුව හඳුනාගත් වෙළඳසැල් වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. අදාළ කොවිඩ් ආසාදිතයා ගම්පොළ නගරයට අමතරව පේරාදෙණිය, කොසින්න, ගෙලිඔය, වැලිගල්ල සහ ඇත්ගාල යන නගරවල පිහිටි වෙළඳසැල් වලටද බහන් අලෙවි කිරීම සඳහා ගොස් ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා. මේ අතර කොවිඩ් රෝගීන් වාර්තා වූ 60 වටවල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වැඩි පිරිසක් වාර්තා වූ මවුන්චින් වත්ත ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේදී සාදයක් සංවිධානය කළ පිරිසක් විසිරුවා හැරීමට පොලිසිය කටයුතු කළා. මේ අතර COVID-19 එන්නතක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිලධාරිවරයා අදහස් පළ කළා. මේවා අවුරුද්දේ අගෝස්තු මාසයේ සිට විශේෂඥ කමිටුවක් මගින් ලෝකයේ තියෙන එන්නත් සියල්ලම අධ්‍යයනය කරමින් කුමන එන්නතක් මේව ලංකාවට සුදුසුද යන්න වාර්තා සැකසමින් පවතිනවා. ඒ වගේම එන්නත් සඳහා වූ විශේෂ ජනාධිපති බලකායක් පිටවලා තියෙනවා. ඒ මගිනුත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ එන්නත ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු දැන් කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසයේ හෝ නැත්නම් පෙබරවාරි මාසයේ වන විට අපිට මේ සඳහා කොයි එන්නතද අපි ගෙන්නන්නේ, කුමන ප්‍රමාණයක් අපි ලංකාවට ගේනවද, කොයි වයස් කාණ්ඩවල අයටද මේ එන්නත අපි දෙන්න බලාපොරොත්තු වෙන්න කියන එක රටේ ජනතාවට කියන්නේ. මේතර ගෝලීය වසංගතය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක නියම ව්‍යාපෘති දෙවන සංචාරක කණ්ඩායම මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළින් අද දහවල් දිවයිනට පැමිණියා. යුක්‍රේන ගුවන් සමාගම නායකයන්ගේ පැමිණීම සංචාරකයන් සංඛ්‍යාව 204ක්. ඊයේ දිනේදී යුක්‍රේනයේ සිට සංචාරකයන් 180 දෙනෙකු දිවයිනට පැමිණියා. ගුවන් තොටුපොළේ සිට හෝටල් සඳහා යන සියලුම සංචාරකයන් ඒ ගමන් ගන්නා බස් රථවල රියදුරන් සේවකයන් සියලු දෙනාම බයෝසෙකියර් බබල් කියලා අපි කියනවා ජෛව බබුලක් ලෙස තමයි ක්‍රියා කරන්නේ.
එතකොට මේ හෝටල් වල සිටින කාර්ය මණ්ඩලයත් ජෛව බූලක් ලෙස තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන්ට මෙම සංචාරකයන් සිටින කාල සීමාවෙදී හෝටලෙන් එළියට යාමට පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි මෙම සංචාරකයන්ට වෙනස් ස්ථානවලට රැගෙන ගියත් මොනියම් හේතුවක් නිසාවත් අපේ බාහිර සමාජයේ එක ගැටීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි හිතුවොත් සිගරට් අරන් යනවා නම් ඒ වෙලාවට ඔවුන්ට විතරයි සිගරට් නරඹන්න පුළුවන්. ඒ ගිහිල්ලා ආවට පස්සේ තමයි අපේ දේශීය සංචාරකයන්ට අවසරයක් එතනට යන්න අවකාශ ලැබෙන්නේ. කොවිඩ් රෝගීන් වෙනුවෙන් තමන් සකස් කළ ඖෂධයට මෙරට බටහිර වෛද්‍යවරුන් අකුල් හෙළමින් සිටින බව කැගල්ලේ ධම්මික බණ්ඩාර මහතා පවසනවා. කෙසේ වෙතත් එම ඖෂධය පානය කළ 5 දෙනෙකු මෙවන විට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බවටයි වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කරන්නේ. COVID-19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහාත් රෝගය වැළඳීම වැළැක්වීම සඳහාත් තමන් ඖෂධයක් සොයාගත් බවට කෑගල්ලේ පදිංචි ධම්මික බණ්ඩාර මහතා ප්‍රකාශ කිරීමත් සමග එම ඖෂධය ලබා ගැනීම සඳහා විශාල පිරිසක් පසුගිය දිනවල ඔහුගේ නිවස වෙත පැමිණ සිටියා. එම ඖෂධය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව පසුගිය දිනක අනුමැතිය ලබා දී තිබුණේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන පැණයක් ලෙසයි. නමුත් ඒ බාර ගැනීම ධම්මික බණ්ඩාර මහතා ප්‍රතික්ෂේප කර තිබුණා. මට අපි ආන්නේ මේකේ මනෝන් නෑ මන් දන්නේ ඇයි මට මෙහෙම සාතිකයක් ගෙනත් දෙන්නේ කියලා. මේක මම බලාපොරොත්තු වෙන සාතිකේ නෙවෙයි වැරදි සාතිකයක්. කෙසේ වෙතත් අදාළ ඖෂධයේ බෙදා හැරීම මේ වන විට తాවකාලිකව නතර කර ඇති අතර එම පැණිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර ධම්මික බණ්ඩාර මහතා විසින් සිය නිවසේදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. බේත බීපු හැම කෙනාම කිව්වේ නිරෝගී බොහොම හොඳ බේත කියලා. නමුත් මේ කෙටි කාලෙක ඉඳලා නොඑක් මට හිරිහැර කරදරකම් කටළු කරනවා. ඒකෙදි මගේ ළඟ ඉන්න ළමයි ගෙනහිල්ලා නිරෝධායනය කරනවා කිසිම හේතුවක් නැතුව. මේ බේත් ඖෂධය මං හැදුවේ මේ රට විතරක් නෙවෙයි මේ මුළු ලෝකෙම බේරගන්න. රෝගය හැදුන අයට මේ බේත දීලා ඒ අය නිරෝගී කරගත්තා. ඒ වගේමයි නිරෝගී වූ අයටත් මේ බේත දීලා රෝගී වූ අයටට යවුවා. ඒ අයත් රෝගී වුණේ නැහැ. ඒත් මේ සමහර මාධ්‍ය තුලින් සහ සමාජ මාධ්‍ය තුලින් නොඑක් හිරිහැර කම්කටොළු බාධා කරනවා. බටහිර වෛද්‍යවරු මේකට අකමැති කියන එක තමයි මම දකින්නේ. මෑතකදී මේ ඔත්නාපිටිය ගමේ පොසිටිව් රෝගියෙක් ඉන්නවයි කියලා මාධ්‍ය තුලින් කිව්වා. ඒක නා බේත් බීලයි මේක හැදුනේ කියලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමෙක් ප්‍රකාශයක් කරනවා. අපි බෙහෙත් දීලා තියෙන්නේ මේ ඔත්නාපිටිය ගමට 25 වෙනිදා. මාධ්‍ය තුලින් හරියට දේ නොදැන තමයි මේ කටයුත්ත කරන්නේ. අනුරාධපුරයේ අටපස්ථානාධිපති උන්වහන්සේත් එක්ක මම කරපු කතාව, මෑණියෝ වැඩලා කරපු කතාව දුන්නේ වෙනින් දෙයක්. ඒකේ අවසන් කොටසත් ඒ විදිහටම දමන්න. සාදික්කා කියන ඒවා, මීපැණි කියන ඒවා, ගේ කුස්සියේ තියෙන කුළුබඩු අරගෙන හදපු දෙයක්. මං අර පාරාත්තු කාන මිනිහා වෙන්න පුළුවන්, කම්කරුවා වෙන්න පුළුවන්. හැබැයි මං හොයාගත්ත බේත තියෙන්නේ මට වරමකින් දුන්න දෙයක්. මේකේ තියෙනවා මේ බේත ගැන සම්පූර්ණ විස්තරයක්. මේක කරලා තියෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්. මේක අපි එළියට දෙන්නේ නැහැ මාධ්‍ය තුලට. මොකද එතුමලා ඉල්ලීමක් කරලා තියෙනවා මේක අපි තව ටික දවසකින් දෙමු රජයෙන් හොයන්න දුන්න දේ හෙව්වට පස්සේ කියලා. මේ අතර ඔත්නාපිටිය නෙළුම්දෙණිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට මෙම ඖෂධය පානය කළද COVID-19 ආසාදනය වී තිබෙනවා. ඇයගේ මවද මේ වන විට රෝහල්ගත කර ඇති අතර ඇයට COVID ආසාදිත දැයි මෙතෙක් තහවුරු වී නැහැ. අපි ඔක්කොමලා දීලා. කඩියට. ඔය කඩියට අවුලක් නැහැ. දැන් මේ අම්මට අම්මා නිකන් ડોක්ටර් ඉදලා කියන්නේ PH එකෙන් තාම දැනුවත් නැහැ එහෙමද කියලා. හරියට කියලා නැහැ. දුවට? එයාට නම් රිපෝට් එකක් තියෙනවනේ. ඔව් අක්කා රිපෝට් එක දැන් ඔක්කොම දෙපාරයි බීලා තියෙන්නේ. අපි නම් ඔක්කොමලා දීවා. අපි නම් තාම දැනගන්න නැහැ. මේ අතර මා ඉන්නොළුව දොරවක ප්‍රදේශයේ පදිංචි 5 හැවිරිදි දරුවෙකු ඇතුළු සිව් දෙනෙකුටද කොවිඩ් ආසාදනය වී වරකාපොළ සහ පින්නවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වුණා. මෙම පිරිසද ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය පානය කර ඇති බව ඔවුන් විසින්ම වෛද්‍යවරුන්ට පවසා ඇති බව සඳහන්. මේ අතර මෙම පැණිය සායනික පරීක්ෂාවක් සඳහා යොමු කිරීමට පෙර ඊට ආචාර ධර්ම සහතිකය ලැබිය යුතු බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය පවසනවා. ඉදිරි දින කිහිපය තුළදී රජරට විශ්වවිද්‍යාලයේ වෙතින් අදාළ ආචාර ධර්ම සහතිකය ලැබීමට නියමිත බව ලේකම්වරිය සඳහන් කළා. මේ අතර මෙම පැණිය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මෙලෙස අදහස් පළ කළා. පැණියේ ශරීරයට අගුණ කිසිදු විෂ ද්‍රව්‍යයක් නැහැ කියලා මේ වෙනකොට සනාථ වෙලා තියෙනවා. ඇතැම් රසායනික ද්‍රව්‍ය කෝපි කෝප් එක තියෙන රසායනික ද්‍රව්‍ය වලටත් වැඩිය අඩුවෙන් තියෙන්නේ. ආචාර ධර්ම කමිටුවේ තීරණය අද දිනේ හෝ හෙට දිනේ ලැබුණොත් එහෙම ඉදිරි සතියේදී පරීක්ෂණය කරලා ධම්මික පැණියේ තියෙන ගුණාගුණ පිළිබඳ නිශ්චිත වශයෙන් රටට කරුණු කියන්න පුළුවන් වෙයි. අපිට දැනගන්න තියෙන හැටියට මේ පරීක්ෂණය සඳහා යම් යම් කොන්දේසි වලට යටත්ව අවසර ලබා දුන්නා කියන පණිවිඩය තමයි අපිට තියෙන්නේ. මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසා ඒ පිළිබඳ දැනුමක් තියෙන සෞඛ්‍ය බලධාරීන් තමයි මේ පිළිබඳ තීරණය ගත යුත්තේ.
කොවිඩ් පැණිය සම්බන්ධ නාටකයේ හේතුවෙන් එන්නතක් සඳහා ජනතාව අතර මතුවන ඉල්ලුම මර්ධනය කිරීමට රජය කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක ජංගම සේවයේ වැඩසටහනේ සෙල්ල කතරගම පැවති ජනහමුව අමතමින් ඔහු මේ බව සඳහන් කළා. මේ මොහොත වන විට කොවිඩ් ප්‍රශ්නය කොයිතරම් බරපතලද කිව්වොත් ලෝකයේ තවත් රටවල් වල මේකට විසඳුමක් ප්‍රතිකර්මයක් නිර්මාණය කරලා රජයේ සල්ලි වලින් එන්නත මුදලට අරගෙන ජනතාවට එන්නත ලබා දෙනකොට අපේ රටේ කිසිදු වැඩපිළිවෙලක් නැහැ. ජනතාව රවට්ටලා 68 ලක්ෂයක් මහමැතිවරණ ඡන්ද ලබාගෙන දැන් හිතාගෙන ඉන්නවා මේ 5000 කෑලි දෙකෙන් ප්‍රශ්න ඉවරයි කියලා. හැබැයි ඊ타මත්ම උපක්‍රමශීලීව විවිධ ජවනිකා තුලින් මේ රජය අමුතු දේවල් නිර්මාණය කරනවා. දැන් රටේ ජනතාව ජීවත් කරවීම සඳහා අවශ්‍ය ගුණාත්මක දේ නවීන පන්නේ එන්නත. ඒක ඇනූම් කරන්නේ නැතුව මේ පැණියක් මවා පාලා. කිසිම සහතිකයක් නැහැ, කිසිම පරීක්ෂණයක් නැහැ. කවුරුත් තහවුරු කරන්නේ මේකෙන් කොරෝනා මර්ධනය වෙනවා නැති වෙනවයි කියලා. අන්න පැණියේ ටෙලි නාට්‍ය තුලින් ජනතාව තුල එන්නතක් සඳහා තිබෙන ඉල්ලුම මර්ධනය කරන්නට රජය කටයුතු කරනවා. මම ඔබතුමාලට කියන්න කැමතියි 120කට නෙවෙයි සියලුම පුරවැසියන් එන්නත නොමිලේ ලබා දීම සඳහා සමගි ජන බලවේගයේ අපි සියලු දෙනාම සටන් වදිනවා ප්‍රජාතන්ත්‍රවාදී. අර හැමදාම දැන් ඉන්නවා දහස් ගණනක පොලිමක් අර බොරු පැණිය බොන්න. ඒ තරම්ම ජනතාව රවට්ටලා තියෙනවා. යහපාලන රජයේ සමයේ සිදු කළ දේශපාලන පලිගැනීම හේතුවෙන් අගතියටපත් සියලු දෙනාට සාධාරණයක් ඉටුවිය යුතු බව පාර්ශව කිහිපයක් අදත් සඳහන් කළා. පහුගිය ආණ්ඩු කාලයේදී එක වැරද්දක් වුණා. මොකද්ද වැරද්ද? ඒ වැරද්ද තමයි Tamanට ඕන අයව නඩු නිදහස් කරන, Tamanට ඕන අයව එළියට දාන ඩීල් දේශපාලනයක් පහුගිය කාලේ තිබුණයි කියන එක අපි පැහැදිලිවම කියනවා. ඒ ඩීල් දේශපාලනයේ අවසාන ප්‍රතිඵලය තමයි ආණ්ඩුවක් නැතුව ගෙදර යන්න සිද්ධ වුණේ පහුගිය ආණ්ඩුවේ ප්‍රධානීන්ට. නීතිය සමහර අවස්ථාවලදී Tamanට ඕන විදියට නවන්න ගිහිල්ලා Tamanගේ දේශපාලන හිතවත්කම් වලට, Tamanගේ අවශ්‍යතාවයන් වලට වැඩ කරන්න ගිහිල්ලා තමයි ඡන්දෙදී වන්දි ගෙවන්න සිද්ධ වුණේ කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරනවා. මගේ නම් එල්ලීම විශේෂයෙන්ම ප්‍රධාන නඩු ටිකවත් දැන් එල්ලුම් ගස්සarලා තියෙනවා අපේ මන්ත්‍රීවරේ. තව ඒ වගේ උසස් අයට නොයෙකුත් ආකාරයේ වද හිංසා දුන්නා. මේ පොලිසිය යොදාගෙන පොලිසිය වැරදි වාර්තා අධිකරණයට ඉදිරිපත් කළා. ඒ මිනිස්සයා ඉරේ දාලා කරපු නැති වැරද්දකට කොටු වෙලා ඉන්නවා නම් ඒක මානසික අපරාධයක්. මානව හිමිකම් අහිමි කිරීමක්. මේ නඩු තීන්දුව නැවත සමීක්ෂණය කරලා ඒ අසාධාරණ ලක් වූ අයට සාධාරණීට කරන්න කියලා තමයි මම කියන්නේ. මේ ආපාල ආණ්ඩුව වගේ උසාවියට අත දාන්න, එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවට අත දාන්න, එහෙම නැත්නම් පොලිසියට අත දාන්න අපි යන්නේ නැහැ. අපේ ආණ්ඩුව පැහැදිලිවම ඒ කාර්යයන් ඒ කරන ආයතන වලට කරගෙන යන්න දීලා තියෙනවා. රංජන් රාමනායකලාගේ දිලුක්ෂි ඩයස්ලට කතා කරලත් නැහැ. රංජන් රාමනායක සානිලට කතා කරලත් නැහැ. රංජන් වගේ නිශාන්තලට අපි කතා කරලා බලපෑම් කරලත් නැහැ. බලපෑම් නොකර ඒ අදාළ ආයතන වලට නීතිය ක්‍රියාත්මක කරන්න අදාළ උපදෙස් දීලා තියෙනවා ආණ්ඩුවක් විතර. ඊටමත් පැහැදිලිව දුමින්ද සිල්වට අසාධාරණයක් වුණා කියන එක අපි දැක්කනේ. මොකද රංජන් රාමනායක මහත්තයා තමයි නඩුව මේවලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා සාධාරණයක් එතුමාටත් වෙන්න ඕනි කියන මතවාදයක තමයි අපි ඉන්නේ. අපි දකිනවා රංජන් රාමනායකලා මේ පොලිසියත් එක්ක එකතු වෙලා නඩු දැමීම තුල පොලිසිය පැත්තෙන් යම්කිසි අසාධාරණයක් ඒ නඩු ඇදීම තුල යම් අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ නිසා ඒ වාර්තා පදනම් කරගෙන තමයි උසාවිය තීන්දුව දීලා තියෙන්නේ. ඒ නිසා මේ පල්ලෑන් වෙච්ච වරද නැවත වතාවක් පරීක්ෂණයක් කරලා නිවැරදි කරන්න ඕනි කියන මතයේ තමයි අපි සියලු දෙනා ඉන්නේ. යානි අබේෂේ කරලා වැඩ කරපු විදිය මේ රටම දන්නවා. අපි කවදාවත් දේශපාලන පලිගැනීම් වලට ගිහිල්ලා නැහැ. අපි එහෙම දේශපාලන පලිගැනීම් වලට ගියා නම් ඕවට සම්බන්ධ මිනිස්සු හැමෝම එලහට ඉන්න ඕනේ හිරගෙවල් ඇතුලේ. කී දෙනාද ඇතුලේ ඉන්නේ? ඒවා ඔප්පු වෙච්ච දේවල් වලට තමයි ඒ අය වත්තඩංගුවට අරන් තියෙන්නේ. නැතුව මේ රජයේ පලිගැනීමන්ට ලක්වුවන්ට ඒ පිළිබඳව අපි සාකච්ඡා කරලා නීතිපති දෙපාර්තමේන්තුවත් සමග ඒ අයට වෙලා තියෙන අසාධාරණ දේවල් පිළිබඳව සලකා බලලා ඒ අයට ඒ කරන්න ඕනේ සාධාරණ ඉෂ්ට කරන්න කටයුතු කරනවා.